දරුවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මම පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා. මාගේ සිස්රි ඇකඩමි YouTube education channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම මම ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ channel එක කරන්නේ ඔයගොල්ලන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාම රටට වැඩදායි යහපත් පුරවැසියන් කිරීමේ චේතනාවෙන්ම තමයි මම මේ මගේ YouTube channel එක මම පටන් ගත්තා. ඉතින් මගේ බලාපොරොත්තුවත් ඔයගොල්ලෝ මල්පල ගන්නවයි කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අද දවසේ මම පටන් ගන්න යන්නේ මම ඔයගොල්ලන්ට වෘත්ත චතුරස්‍ර පිළිබඳව මම පළවෙනි වීඩියෝ එක ඉදිරිපත් කළා. ඒකේ අද දෙවෙනි අදියර තමයි ඉදිරිපත් කරන්නේ වෘත්ත චතුරස්‍ර පාඩමේ. මේදී බොහෝ දුරට සාකච්ඡා වෙන්නේ විභාග මට්ටමේ ගැටලු. එසේනම් අපි බලමු අපේ පළවෙනි ප්‍රශ්නය. සාමාන්‍යයෙන් මම එදා පළවෙනි වීඩියෝ එකේ කිව්වේ ඕගොල්ලෝ මේ දීලා තියෙන රූප සටහන හොඳට නිරීක්ෂණය කරන්න. දැන් මේක පාඩම වෘත්ත චතුරස්‍ර පාඩමේ තියෙන ගානක් ඉඳන් අපි දන්නවා මේක වෘත්ත චතුරස්‍ර වලින් ගාන හදන්න ඕනේ කියලා. නමුත් විභාග වේලාවට ජ්‍යාමිති පාඩමක් දුන්නාම අපිට පාඩමත් හඳුනා ගන්න ඕනේ. ඒකින්ද මේ දීලා තියෙන රූප සටහන හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ තොරතුරු ටික. දැන් මම ඉස්සෙල්ලා මතක් කරන්නම් වෘත්ත චතුරස්‍ර වල තියෙන ප්‍රමේයන් දෙක මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙක එකතු කරාම අංශක 180යි. සම්මුඛ කෝණ යුගලයේ එකතුව අංශක 180යි. ඒ වගේම අනිත් ක්‍රමය මොකද්ද? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියන එක. ඉතින් මේ ප්‍රමේයන් දෙක නැවත ඔයගොල්ලෝ මතක් කරගන්න පළවෙනි වීඩියෝ එකේ. කියන්නේ 43 වෙනි වීඩියෝ එක තමයි part 1 තිබ්බේ. දැන් 44 වෙනි වීඩියෝ part 2. දැන් අපි බලමු මේ රූප සටහන. බලන්න මොනවද තියෙන්නේ. අපිට පේනවා කේන්ද්‍රය හරහා ගිහිල්ලා තියෙන රේඛාවක් තියෙනවා. ඒ කියන්නේ විස්කම්භයක් තියෙනවා. හරිද? PQRS වෘත්ත චතුරස්‍රයේ PR විස්කම්භය. මේ විස්කම්භය අති වැදගත්. මම ඔයගලන්ට කියලා තියෙනවා විස්කම්භයක් දැක්ක ගමන් ඒකේ මොන කෝණ තියෙනවද කියලා බලන්න නේද? මොන කෝණද තියෙන්නේ කියලා හඳුනා ගන්න. මතක් වුණාද? මම කියලා දෙන්නම්. අමතක නැහැ. එහෙනම් ඔන්න දැන් විස්කම්භය දැක්ක ගමන් ඒ කෝණ වර්ගය මතක් වෙන්න ඕනේ. right? PQT SRT PQT SRT PSU PSU QRU QRU. ඒ කියන්නේ මෙන්න මේවා සරල රේඛා. තේරුණාද? සරල රේඛා. ඒ කියන්නේ එකම රේඛාවේ තියෙන අකුරු තුනක් තමයි මේ තියෙන්නේ. මේ සරල රේඛා හතරක් කියලා තියෙනවා. දැන් අපිට ඔප්පු කරන්න ඕනේ TUSQ වෘත්ත චතුරස්‍රයක් බව. TUSQ. දැන් බලන්න මෙතන චතුරස්‍රය යා කරලත් නෑ. අපිට කැමති නම් යා කරගන්නත් පුළුවන්. අපි ඕන නම් යා කරගමු. මෙන්න මේක වෘත්ත චතුරස්‍රයක් කියලා තමයි පෙන්වන්න ඕනේ. තේරුණාද? ওই චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න. එහෙනම් අපි මොකද්ද පෙන්වන්න ඕනේ ළමයි? වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? එක්කෝ වෘත්ත චතුරස්‍රයේ තියෙන ඒ කියන්නේ ওই ලක්ෂ හතරම වෘත්තයන් මත පිහිටනවා කියන එක තමයි පෙන්වන්න ඕනේ. හරිද? හොඳයි අපි බලමු. ඔයගොල්ලෝ මේ රූපේ දැන් දකින්න දේවල් මට කියන්න ඕන. විස්කම්භයක් දැක්ක නේද? දැන් මේවා යා කරාම මේවා මැකිලා යනින්ද අපි යා නොකරේ. දැන් කියන්න බලන්න. විස්කම්භයක් දැක්කම මොකද්ද මතක් වුනේ? අපිට විස්කම්භයෙන් පරිධිය මත ආපාතනය වන අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි කියන එක අපි හඳුනා ගන්න ඕනේ. PQR කෝණය සමානයි අංශක 90යි. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් PSR කෝණය බලන්න ඒකත් මේ PR කියන විස්කම්භයෙන් පරිධිය මත ආපාතනය වන PSR කෝණය ඒකත් අංශක 90. මේ දෙකටම හේතුව අර්ධ වෘත්තයේ
කෝණ. හරිද? එතකොට දැන් මේකත් අනුවයි මේකත් අනුවයි. දැන් අපි ඔප්පු කරන්න ඕනේ මේක වෘත්ත චතුරස්‍රයක් බව. දැන් මෙතන 90 නම් ඒකේ අනිත් පැත්තත් 90යිනේ. එහෙනම් මේ පැත්තත් 90යි. මේක 90 නම් මේ පැත්තත් 90යි. දැන් බලන්න TQR කෝණය සමානයි මෙතනින් USR කෝණය මේ දෙකම අංශක 90යි කියලා දැන් අපිට ලැබෙනවා. මේකත් 90යි මේකත් 90යි. දැන් බලන්න බැරිද අපිට කියන්න මේක වෘත්ත චතුරස්‍රයක් කියලා. ඒ කියන්නේ වෘත්තේ පරිධිය මත තියෙන ලක්ෂ්‍ය හතරක් කියලා කියන්න බැරිද TUSQ කියන්නේ. මේකත් 90යි මේකත් 90යි. ඔයගොල්ලන්ට පේනවද තවත් ප්‍රමේයක් අපිට උදව් වුණා. මොකද්ද? මෙන්න මේ ප්‍රමේය. නේ? අපි දුම් මෙහෙම ජායක් තියෙනවා. මේ ජායෙන් මේ මෙතන හැදෙන කෝණය මේ ජායෙන් මෙන්න මෙතන හැදෙන කෝණය මේ කෝණ දෙක සමානද නැද්ද? මේ කෝණ දෙක සමානද නැද්ද? සමානද? ඒවට කියන මොන කොනද? එකම ඛණ්ඩයේ කොන. එහෙනම් බලන්න මේ TU ජායක් වුණොත් TU ජායෙන් මේ කොනයත් 90යි මේ කොනයත් 90යි. දැන් තේරුණාද? ඒ කියන්නේ එකම ඛණ්ඩයේ කොන සමාන වෙනවා. එහෙමනම් අපි ලියනවා දැන් එකම ඛණ්ඩයේ කොන සමාන නිසා එකම ඛණ්ඩයේ කොන සමාන නිසා TUSR වෘත්ත චතුරස්‍රයකි. දැන් අපි ඔය දැක්ක එක ක්‍රමයක් තව ක්‍රම තියෙන්න පුළුවන්. දැන් බලන්නකො වෘත්ත චතුරස්‍රයක් කියලා ඔප්පු කරන්න එකම ඛණ්ඩයේ කෝණ සමාන වුණා. දැන් අපි චුට්ටක් බලමු මෙන්න මේක. දැන් මේක විස්කම්භයක්. හරිද? විස්කම්භයෙන් පරිධිය මත ආපාදනය කරන මේ කෝණයත් 90යි. විස්කම්භයෙන් පරිධිය මත ආපාදනය කරන මේ කෝණයත් 90යි. ඒකත් එකම ඛණ්ඩයේ කෝණනේ. හැබැයි 90ක් වෙනවා. විස්කම්භයක් වුණොත් එහෙනම්. දැන් බලන්න මේ TU නේ මේක TU කියලා ගත්තොත් මේ Q ළඟත් 90යි S ළඟත් 90යි. ඒ කියන්නේ දැන් අපි ඔප්පු කරා මේක වෘත්ත චතුරස්‍රයක් කියලා. එහෙනම් මේ කෝණ දෙක 90 හින්දා මොකද වෙන්නේ? මේ TU කියන්නේ විස්කම්භයක් වෙන්න ඕනේ නේද? මේ දෙවෙනි කොටස TUSR වෘත්ත චතුරස්‍රයේ TU විස්කම්භයක් බව අපිට ඔප්පු වෙනවා නේද? එහෙමනම් මොකද ලියන්න ඕනේ? මෙතනදී අපි ලියනවා එකක් ලියවනම් ඇති. TQU කෝණය සමානයි අංශක 90යි. එතකොට අපි ලියනවා එම නිසා අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි. නිසා මොකද වෙන්නේ? TU විස්කම්භයකි. තේරුණාද? ඒතර අර්ධ වෘත්තයේ කෝණය අංශක 90ක් වෙන්න නම් TU විස්කම්භයක් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේකයි කියන්නේ හරියට රූප සටහන නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලන්ගේ මෙතනදී ඒක හරියට පේන්නේ නැත්නම් වෙනමම ඇඳගෙන හරි බලන්න. ඇත්තටම රූපේ තියෙන දේවල් තමයි ඒගොල්ලෝ අපෙන් අහන්නේ. හරිද? මම ඒකයි කියන්නේ ජ්‍යාමිතිය ලේසි කියලා. හරියට ඇහැ පාවිච්චි කරලා අපිට හරියට බලන්න පුළුවන් නම් ජ්‍යාමිතිය තමයි ලේසිම. right. හොඳයි දරුවනේ, ටිකක් සංකීර්ණ රූපයක් වගේ පේනවා. මේ රූපයේ මේ වෘතය තුල තියෙන මේ ඉරි ගොඩක් ඇඳලා තිනවා ජායන් නේද? ජායන් සමහර ජායන් තික් කරලා තියෙනවා.
මේකේ කෝණ වර්ගයක් තියෙනවා. ඒකේ කෝණයට සමාන වෙනත් කෝණයක් නම් කරන්න කියලා තමයි තියෙන්නේ. මම මෙතන තියෙන මේ කෝණ පහ තමයි මම මේ මෙතන ඔයගොල්ලන්ට ලේසි වෙන්න කියලා දෙන්න ලේසි වෙන්න. එක කෝණයක් x වලින් ලකුණු කරලා තියෙනවා. ඒකට සමාන එකක් හොයන්න ඕනේ. අනිත් එක y වලින් අනිත් එක මේ ඉරි තුනක් ගහලා තියෙන්නේ a කෝණයට සමාන සිම්පල් a කෝණයට සමාන කෝණයක්. ඊළඟ මේ නිල් පාටින් තියෙන b කෝණයට සමාන කෝණයක්. ඉරි දෙකක් ගහලා තියෙන නිල් පාටින් තියෙන්නේ m කෝණයට සමාන කෝණයක් හොයන්න ඕනේ. ඉතින් මේවා හොයන්න නම් මේ රූපේ තියෙන්න දෙපේ නේද? උත්තර දෙන්න. ඉතින් අපි නිරීක්ෂණය කරන්න ඕනේ. බලන්න ඕගොල්ලන්ට මේකේ වෘත්ත චතුරස්‍ර කීයක් පේනවද කියලා. එකක් කියන්න බලන්න බැලුව ගමන් පේන්නේ වෘත්ත චතුරස්‍රය මොකද්ද? පරිධිය මත තියෙන ලක්ෂ 4ක්. අපිට තියෙනවා ACDE කියන වෘත්ත චතුරස්‍රය. ඔන්න එකක් තියෙනවා. අර ප්‍රමේයන් ඕන එකක් අදාළ කරගන්න පුළුවන්. තව එකක් තියෙනවද? තවත් එකක් තියෙනවා නේද? බලන්න මේ ABCE කියන ලක්ෂ 4ක් පරිධිය මතනේ. ඉතින් වෘත්ත චතුරස්‍ර දැනට දෙකක් දැක්කනේ. තව තියෙන්න පුළුවන්. පස්සේ බලමු. මම හිතන්නේ දෙකයි තියෙන්නේ. ඉතින් එහෙනම් ඔය වට මේ ප්‍රමේයන් අදාළ කරගෙන තමයි ලියන්න වෙන්නේ. බලමු. ඉස්සලම අහන්නේ මොකද්ද? CBP කෝණය. CBP කෝණය. මෙන්න මේ x තමයි සමාන කෝණය අහන්නේ. මම x අකුරු දාගත්තේ. right. ඔයගොල්ලෝ පුරුදු වෙන කෝණ වලට අකුරු දාගන්න. දැන් බලන්න මේක x නම් ඒක තියෙන්නේ මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ මේ පාදයේ දික් කරාම හැදෙන බාහිර කෝණෙනේ. එහෙනම් ඒක සමාන වෙන්නේ වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණ ප්‍රමේය මොකකටද? මේ බාහිර කෝණය සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණය මෙන්න මේකට. එහෙනම් මෙන්න මේ කෝණය තමයි x වෙන්නේ. මොකක්ද ඒක නම් කරන්නේ? AEC. AEC කෝණය. මේක අපි x කියලා දාමුකෝ. හේතුව මොකද්ද? හේතුව ABCE කියන වෘත්ත චතුරස්‍රයට බාහිර කෝණ ප්‍රමේය. ABCE කියන වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණ ප්‍රමේය. වෘත්ත චතුරස්‍රයට බාහිර කෝණ ප්‍රමේය. ඉතින් ওই විදිහට අපි කෙටි කරලා ලියුවට කමක් නැහැ. හේතුව ලියන්න. ඊළඟ DCQ. බලන්න DCQ කොහෙද තියෙන්නේ? DCQ. ඒ කියන්නේ මේ y කෝණයට සමාන කෝණය. බලන්න y කියන කෝණේ තියෙන්නේ ඒගොල්ලෝ කියන DCQ කෝණේ තියෙන්නේ මේ වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණයනේ. එහෙනම් ඒක සමාන වෙන්නේ අභ්‍යන්තර මේ වෘත්ත චතුරස්‍රයේ අභ්‍යන්තර සම්මුඛ කෝණය මොකද්ද? මෙන්න මේ කෝණය නේද? මෙන්න මේ කෝණය තමයි y වෙන්නේ. මෙන්න මේ සම්පූර්ණ කෝණය. මම ඉරි දෙකකින් අතර ලකුණු කරලා දිනවා. ඉරි දෙකක් අඳින්න. මෙන්න මේ සම්පූර්ණ කෝණය තමයි අංශක y වෙන්නේ. මොකද නම් කරන්න DEA. DEA කෝණය y. ඒකට හේතුව වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණ ප්‍රමේය. අදිතර ඒ වෘත්ත චතුරස්‍රය මොකද්ද? ACDE. ACDE වෘත්ත චතුරස්‍රයට බාහිර කෝණ ප්‍රමේය. ඊළඟට තුන්වෙනි එක බලමු. REA. REA. මේ මම ඉරි තුනක් ගහලා තියෙන සිම්පල් A කෝණයට සමාන කෝණය හොයන්න ඕනේ. සිම්පල් A කෝණයට. මේ මම ඒක බලන්න දැන් ඉරි වැඩි හින්දා ඔයගොල්ලන්ට ටිකක් අපහැදිලිද? මේ ඉරි තුනක් ගහලා තියෙන කෝණය ඇවිල්ලා හොඳට බලන්න. මේ පාදයේ දික් කරාම නේද? බලන්න එතකොට මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ අපි අර කලින් හඳුනාගත්ත වෘත්ත චතුරස්‍රයේ මේ පාදයේ දික් කරාම හැදෙන බාහිර කෝණය. එහෙනම් ඒකේ අභ්‍යන්තර කෝණය මේක, අභ්‍යන්තර සම්මුඛ කෝණය කියන්නේ මෙන්න මේක. මේ වෘත්ත චතුරස්‍රයේ මේ කෝණයට අභ්‍යන්තර සම්මුඛ කෝණය කියන්නේ මෙතන. එන්න මේක තමයි අර ඉරි තුනක් ගහලා තියෙන කෝණයට සමාන වෙන්නේ. මේක තමයි සිම්පල් A වෙන්නේ. කෝණේ නම් කරොත් ABC කෝණය. තේරුණාද? ඒක අර විදිහටම හේතු ලියනවා ඒ වෘත්ත චතුරස්‍රය නම් කරලා බාහිර කෝණ ක්‍රමය. ඊළඟට බලන්න හතරවෙනි එක. SEA කෝණය. SEA කෝණය SEA කෝණය.
ඒ කියන්නේ මේ මම නිල් පාටින් පාට කරලා තියෙන SEA කෝණය මේ බාහිර කෝණය. මොන වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණයද? මේ නිල් පාට මෙන්න මේ B කෝණය. ඒක ඇවිල්ලා මේ ලොකු එකේනේ. මේකේ මේ පාදේ මෙහාට දික් කරාම දෙන බාහිර කෝණයනේ. එහෙනම් ඒකට අභ්‍යන්තර සම්මුඛ කෝණය වෙන්නේ. අභ්‍යන්තර කෝණය කියන්නේ y කෝණය. ඒකට ඉදිරියෙන් තියෙන සම්මුඛ කෝණය ඇවිල්ලා මෙන්න මේක. මේක තමයි B වෙන්නේ. බලන්න. මේ කෝණයට අභ්‍යන්තර සම්මුඛ කෝණය මේක. ඒක නම් කරත් එන්න ACD. එහෙනම් උත්තරය ACD. ඒකාංශක B නේද? එතකොට ඒ වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණය කියලා එතන ලියනවා. අලාන්තිමේක EAT. EAT. ඒ කියන්නේ මේ M කෝණය. මේ M කෝණයට සමාන කෝණය. ඒ අර වෘත්ත චතුරස්‍රයේ මේ වෘත්ත චතුරස්‍රයේ මේ පදේ දික් කරලා බාහිර කෝණය. ඒකට අභ්‍යන්තර කෝණය මේක, අභ්‍යන්තර සම්මුඛ කෝණය මේක. එහෙනම් මෙන්න මේ කෝණයට තමයි ඒක සමාන. ඒක මොකද නම් කරොත් EBC. EBC. ඒක අපි M අකුරෙන් හඳුන්වන්නේ නේද? ඒකට හේතුව දැන් මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණ ප්‍රමේය යෙදුවේ. ඒ ඔය විදිහට බලන්න හරියට නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඔයගොල්ලෝ දිනු. හොඳට බලන්න ඕනේ ප්‍රමේයන් දෙකක් දැනුවත්ව. හොඳයි දැන් අපිට තියෙන්නේ මේ ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය මේ රූප ශ්‍රාණයේ තියෙන තොරතුරු වලට අනුව x වල අගය සොයන්න. අංශක x. ඒ සඳහා අපිට දීලා තියෙනවා මෙතන 105 කෝණයක්, අංශක 30 කෝණයක් මෙතන සහ මෙතන 62 කෝණයක්. අපිට කියනවා x වල අගය සොයන්න. ඉතින් ඔයගලන්ට පුළුවනි වෘත්ත පිළිබඳ ඕනම ක්‍රමයක් මේකට යොදා ගන්න. මම පළවෙනි ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වේ කලින් වීඩියෝ වෘත්ත චතුරස්‍රවල 41 වෙනි වීඩියෝ. හොඳයි මට වැරදිලා 43 කියුනේ. මේ වීඩියෝ 44නේ 41 වෙනි වීඩියෝ. මොකද 42 43 මම ප්‍රශ්න පත්‍රයක් නේ දැම්මේ. 41 වෙනි වීඩියෝවේ තියෙනවා සියලු ප්‍රමේයන් වෘත්ත ප්‍රමේයන්. හරිද? රයිට්. ඒකෙදී තියෙන ඕනම වෘත්ත ප්‍රමේයක් පාවිච්චි කරලා වෘත්ත චතුරස්‍ර ප්‍රමේයන් දෙකත් එක්ක අපිට පුළුවන් මේ x වලගේ හොයන්න. හොඳයි නිරීක්ෂණය කරන්න. කේන්ද්‍රයේ තියෙන ලකුණු කරලා කේන්ද්‍රය හරහා විස්කම්භ එකක්වත් නැහැ. එහෙමනම් අපි බලමු. අපිට පේනවා මෙතන වෘත්ත චතුරස්‍රයක් තියෙනවා ABCD. 105 කෝණය ඇවිල්ලා බාහිර කෝණය. එහෙනම් අපි එකක් දැන් පැහැදිලිවම දැක්කා නේද? බාහිර කෝණය 105 නම් අභ්‍යන්තර සම්මුඛ කෝණය 105ක් වෙන්න ඕනේ. මෙන්න මේ කෝණය 105ක් වෙන්න ඕනේ. ඒක අපි ලියමු ADC කෝණය සමානයි අංශක 105යි. හේතුව තමයි මොකද්ද? වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණ ප්‍රමේය. බාහිර කෝණ ප්‍රමේය. ඒකෙන් තමයි ගත්තේ. මොකද බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට තමයි අපි සමාන කරගත්තේ. ඊළඟට බලමු දැන් තව මොනවද දැක්කේ කියලා. දැන් මේක 105යි මේක 62යි නම් මෙන්න මේක හොයන්න පුළුවන් නේද? මෙන්න මේ කෝණය හොයන්න පුළුවන් අපිට. මේක. හේතුව දැන් මේ x කෝණය තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ඇතුළේනේ. මේ කෝණය හොයාගත්තොත් අපිට වාසියක් වෙයි. අපි බලමු CDB කෝණය හොයාගන්න. CDB කෝණය සමානයි කීයද? 105න් 62ක් අඩු කරන්න ඕන. 105න් 62ක් අඩු කරන්න. කීයද? 5න් 105න් 62ක්. 5න් 2ක් 3යි 10න් 6ක් 4යි. අංශක 43. මේ කෝණය ඇවිල්ලා අංශක 43. හරිද? දැන් අපි මේක හොයාගත්තා නම් වැඩේ හරිනේ. මේක 43 මේකක් දන්නවනම් මේක හොයාගත්ත හැකි. මේක කීයද? කීයද? මේ කෝණය පරිධිය මත ආපාතනය වෙන්නේ මොන ජායෙන්ද? මේ කෝණය පරිධිය මත ආපාතනය වෙන්නේ මොන ජායෙන්ද? එහෙනම් මේ ඉරේ කෙලවර C, මේ ඉරේ කෙලවර D. DC ජායෙන් තමයි පරිධිය ආපාතනය වෙන්නේ. DC ජායෙන් පරිධිය ආපාතනය වෙන මේ පැත්තේ කෝණය 30යි, මේ පැත්තේ කෝණයත් එහෙනම් 30යි. අපිට ලබා ගන්න පුළුවන් දැන් මෙන්න මේ කෝණයේ අංශක කීයද? මේක 30යි කියලා. මේක මේකට සමානයි. දෙක දෙකම ඛණ්ඩයේ කෝණ. හඳුනාගත්තද?
මෙහෙම මෙහෙම. එහෙනම් එකක් දෙනවා DBC කෝණය. DBC කෝණය සමානයි අංශක 30යි. හේතුව එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. දැන් හරි. එහෙනම් ත්‍රිකෝණයේ කෝණ තුනෙන් දෙකක් දන්නවා. ඒක හොයන්න පුළුවන්. x ධන 43 ධන 30. x ධන 43 ධන 30 සමාන වෙන්නේ අංශක 180ට ත්‍රිකෝණයේ කෝණ තුන එකතු කරාම එහෙමනම් x සමාන වෙන්නේ 180න් අඩු කරන්න ඕනේ 73ක්. එතකොට x සමාන වෙන්නේ 10න් 3ක් 7යි 0.1යි. අංශක 107. x කෝණයේ අංශක 107. දැන් පැහැදිලිද? එතකොට බලන්න x ලාගේ හොයන්න අපි ලොකු මාර්ගයක යන්න උනා. ඉතින් ඒකින්ද මෙහෙමයි. ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් කෝණ ලියන්න. දැන් බලන්න මේක 105යි කියලා දැක්ක. ඒවට ලකුණු තියෙනවා. උත්තරේ අපිට අවසාන උත්තරේ ගන්න බැරි වුණා කියලා. ඒත් අපි අර දකින්න හේතු වලට අපිට ලකුණු දෙනවා ඒගොල්ලෝ. මොකද තියෙන දේවල් වල ඉන්නේ ගාන හදන්න පුළුවන්. ඒකේ තියෙන දේවල් අපි හොයාගත්තොත් ඒවට අපිට ලකුණු තියෙනවා. ඒකින්ද මේවා ලියන්න බය නැතුව. රයිට්. දැන් අපි බලමු අපේ ඊළඟ ගාන. හතරවෙනි ගාන නේද? හතරවෙනි ගාන. දැන් අපි බලමු මේ රූපේ මොනවද අපිට නිරීක්ෂණය වෙන්නේ කියලා. අපිට පේනවා මේ ඊතල දෙක බැගින් ගහලා තියෙනවා. ඒ කියන්නේ සමාන්තර රේඛා ජෝඩුවක් තියෙනවා. තව මොනවද පේන්නේ? අපිට පේනවා ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා. මේ වෘත්ත චතුරස්‍රයට අදාළව ප්‍රමේයන් දෙකකුත් තියෙනවා. මේ පාදයේ දික් කරලා තියෙනවා. ඒ කියන්නේ බාහිර කෝණක් තියෙනවා. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලම දකින්න දේ මොකද්ද? සමාන්තර බව. ඒ කියන්නේ x තමයි හොයන්න තියෙන්නේ. කෝණ දෙකක් දීලා තියෙනවා. ඉතින් මේක හොයන්න නම් අපි මේක ඇතුළට පනින්න ඕනේ කොහොම හරි. එහෙනම් අපිට පනින්න පුළුවන් ලේසි මාර්ගයකුත් තියෙනවා. මේ සමාන්තර රේඛා දෙක උදව් කරගත්තොත් Z අකුරේ මුල්ලක් හැදෙනවා. මෙතන අකුරක් දාගමු බය නැතුව. මෙන්න මේ කෝණ දෙක සමානයි නේද? මේකයි සමානයි. නේද? ඒක අපිට අනිවාර්යෙන් සමාන්තර භවයකල දුන්නේ නැන්ද ඒක අනිවාර්යෙන් මේ ගාන හදන්න උදව් වෙයි. ඉතින් අකුරකුත් දාගත්තා අපි බය නැතුව දාන්න ඒක ලිව්වොත් එහෙම අකුර ගත්තයි කියලා අපිට ඒක ඒ අකුර පාවිච්චි කරන්නත් පුළුවන්. නම් කරමු FBC කෝණය සමාන වෙනවා DCB කෝණයට. අපි ඒ අකුර ගත්තයි කියලා ලියනවා. හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. හේතුවක් ලියමු. ඊළඟට තව දැන් මොකද ඔයගලන්ට පේන්නේ? මේකේ වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. එහෙනම් අපිට මේ A හොයාගන්න පුළුවන් නේ. එයි මේ දෙක එකතු කරාම කීයද? සම්මුඛ කෝණ දෙක එකතු කරාම අංශක 180යි. එහෙනම් A ධන 87 සමාන වෙනවා. A ධන 87 සමාන වෙනවා. අංශක 180ට වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණවල එකතුව නේද? උත්තර ලියනවා අපි වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණවල එකතුව අංශක 180යි. ප්‍රමේය ලියනවා. දැන් අපි උත්තරේ ගන්නවා 180න් 87ක් අඩු කරනවා. කීයද? 10න් 7ක් 3යි. 7න් 8 බෙදා 7න් 8ක් කීයද? 17න් 8ක් 9යි නේ. එතකොට අපිට අංශක 93ක් එනවා නේ. ඔව් අංශක 93ක් එනවා. එහෙනම් මේක 93යි කියන්නේ මේකත් 93යි. හරිද? එතකොට දැන් මේක 93යි. දැන් මෙතන 93යි අපි පොඩ්ඩක් ලියාගත්තොත් මේක 93යි කියලා හොයාගත්තා. මේකත් 93යි කියලා හොයාගත්තා. දැන් x දැන් හොයන්න තියෙන්නේ නේ. දැන් බැරිද අපිට x හොයන්න? x කියන්නේ බාහිර x කියන්නේ මේ කෝණය වෘත්ත චතුරස්‍රය ඇතුලේ තියෙන මේ කෝණය සමාන වෙන්නේ මෙන්න මේ සම්පූර්ණ බාහිර කෝණයට. මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණය තමයි x කියලා කියන්නේ. එහෙනම් x සමාන වෙන්නේ 93යි 33යි එකතු කරන්නේ. x සමාන වෙන්නේ අංශක 93 ධන 33. කීයද?
දැක්කද? අපි මෙතන A වලට උත්තරේ හොයාගත්තට පස්සේ ආයි නැවත මෙතන මෙතන දෙන්නේ තියෙන අපි ඒක ගත්තනේ කියලා. ඒකින්ද මෙතන කෙලින්ම 93 අරගෙන ගාන හදන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ මම මේ කරපු උපක්‍රම පාවිච්චි කරන්න අපි හොයාගන්න දේවල් අපේ රූපය ඇතුලේ ගබඩා කරගන්න. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් එක වර්ණ පෑන් යොදා ගන්න. රතු පාටයි දම් පාටයි නැතුව වෙන වර්ණ ඕන එකක් පාවිච්චි කරන්න. මම කලිනුත් කියලා ඇති උත්තර පත්‍ර බලන පැනල් එකේ චීෆ් පාවිච්චි කරන්නේ දම් පාට, ගුරුවරු පාවිච්චි කරන්නේ ප්‍රශ්න පත්‍ර බලන අය පාවිච්චි කරන්නේ රතු පාට. ඒ දෙක නැතුව උලන වර්ණ වලින් මේවා තොරතුරු ගබඩා කරගන්න පුළුවන්. රයිට්. ඊළඟට අපේ පස්වෙනි ගාන මෙන්න මෙහෙම වෘත්ත දෙකක් සම්බන්ධ කරලා ගානක් තියෙන්නේ. අපිට ඔප්පු කරලා පෙන්වන්න ඕනේ මොකද්ද මේ රූප සටහනට අනුව LX සමාන්තරයි MY බව. මේ LX රේඛාවයි MY රේඛාවයි සමාන්තරයි කියලා ඔප්පු කරන්න. සාමාන්‍යයෙන් රේඛා දෙකක් සමාන්තර රේඛා ආශ්‍රිතව හැදෙන කෝණ මොනවද? සමාන්තර රේඛා ආශ්‍රිතව හැදෙන කෝණ ඒකාන්තර කෝණ Z අකුරේ මුළු සමානයි නේ. අනුරූප කෝණ සමානයි. මිත්‍ර කෝණවල එකතුව 180යි. එහෙනම් සාමාන්‍යයෙන් රේඛා දෙකක් සමාන්තරයි කියලා ඔප්පු කරන්න නම් ඔන්න ඔය තුනෙන් එකක් තමයි අපි ඔප්පු කරන්න ඕනේ. අපි එහෙනම් හොයාගෙන යන්න ඕනේ. හරිද? සමාන වෙන කෝණ ඒකාන්තර කෝණ සමාන වෙනවද? එහෙම නම් හොයාගන්න. අපි බලමු ඉස්සෙල්ලම ළමයි දැන් මේ වෘත්ත මේ පැත්තෙත් කෝණ තියෙනවා මේ පැත්තෙත් කෝණ තියෙනවා. එහෙනම් මේ වෘත්ත දෙක සම්බන්ධ කරන්න නිර්මාණයක් කරගන්න ඕනේ. මොකද්ද? මේ වෘත්ත දෙක කෝණ සම්බන්ධ කරගන්න නිර්මාණයක් කරන්න මේ අපි. මොකද්ද? මේකේ ආකාරය නැත්තම් මේ රේඛාවේ ආකාරය නැත්තම් අපිට මේ පැත්තේ කෝණයි අර පැත්තේ කෝණයි සම්බන්ධ කරගන්න බැරි වෙනවා. එහෙනම් නිර්මාණයට PQ යා කරන්න කියලා PQ යා කරන්න කියලා ලියන්න වෙනවා නේ. දැන් හරි. දැන් අපි හොයාගෙන යමු. දැන් මේක බැලුවොත් එක අපි නිකන් හිතන්නකෝ සමාන්තරයි කියලා හිතන්නකෝ. සමාන්තර වුණොත් මොන කෝණ දෙක සමාන වෙනවද? අන්නේ කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරගෙන යන්න. දැන් හිතන්න මෙහෙම තියෙනවා. මට කියන්න දැන් මේ රේඛා දෙක සමාන්තර වුණොත් මොන කෝණද සමාන වෙන්නේ? ඔයගලන්ට පේනවද? මෙන්න මේ දෙක අනුරූප වෙන මේ දෙක සමාන වෙන මේ දෙක සමාන්තර වුණොත් මේ කෝණ දෙක සමාන වෙනවනේ. එහෙනම් මේ කෝණ දෙක සමාන වුණොත් මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඒ කියන්නේ පැත්ත. එහෙනම් මම දැන් කරන්නේ මේකට ඉංග්‍රීසියෙන් අකුරක් දාගන්න සිම්පල් A. හරිද? දැන් මම ALX කෝණය සමානයි A ලෙස ගනිමු කියලා දාගන්න. මේ මම ට්‍රික්ස් දෙන්නේ බය නැතුව ඉංග්‍රීසි පොඩි තියෙනවනේ අකුරු ඒක පාවිච්චි කරන්න. හරිද? දැන් මට කියන්න මේ කෝණයට සමාන වෙන කෝණයක් තියෙනවද? වෘත්ත ප්‍රමේයන් සැලකිල්ලට ගත්තොත් හොඳයි අපි වෘත්ත චතුරස්‍ර මේක දැක්කද ඔයගොල්ලෝ? මේක යා කරාට පස්සේ වෘත්ත චතුරස්‍ර දැක්කද? මේ වෘත්තයේ තියෙනවා මෙන්න මේ වෘත්ත චතුරස්‍රය. එහා පැත්තේ වෘත්තයේ තියෙනවා තවත් වෘත්ත චතුරස්‍රයක්. දැන් තේරුණාද? එහෙමනම් මේ ඇවිල්ලා මේ වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණය ඒක සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණය මෙන්න මේකට. මේක A වෙනවා. ඒක අපි දැක්කනම් ලියනවා. x මේ q අකුර XQP කෝණය සමානයි ඒකත් සිම්පල් A. හේතුව මොකද්ද? වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණ ප්‍රමේය. තවත් වඩාත් හොඳයි මෙතන වෘත්ත චතුරස්‍රයේ නමක් ලියනවා නම් XQPL කියලා මෙතන ලියනවා නම් හොඳයි XQPL කියන වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණ ප්‍රමේය. ඊළඟට දැන් මේකේ දැන් කොහොමද මේකෙන් එහා පැත්තේ වෘතයට පනින්නේ? එහා පැත්තේ වෘත චතුරස්‍රයේ මේ පාදේ මෙහාට දික් කරලා තියෙනවා. මේක එතකොට බාහිර කෝණය. එහෙනම් මේ බාහිර කෝණය සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණය මෙන්න මේකට. එහෙනම් මේකත් A වෙනවා. තේරුණාද?
ඒ කියන්නේ XQP කෝණය XQP කෝණය සමාන වෙනවා මේකට PMY කෝණයට PMY කෝණයට ඒ දෙකම A වෙනවා. තේරුණාද? දැන් එතකොට ඒකට හේතුව ඒකත් මේ වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණ ප්‍රමේය. ඒක අනිත් වෘත්ත චතුරස්‍රය. මොකද QYMP QYMP කියන වෘත්ත චතුරස්‍රයට බාහිර කෝණ ප්‍රමේය. දැන් හරි නේද අපේ වැඩේ? බලන්නකො මේ අනුරූප කෝණ දෙක සමාන වෙලානේ. එම නිසා අපි ලියනවා ALX කෝණය සමාන වෙලා තියෙනවා PMY කෝණයට. ඒ දෙකම A වෙලා තියෙනවා. දැන් ලියනවා අනුරූප කෝණ සමාන නිසා මොකද වෙන්නේ? මෙන්න මේ රේඛා දෙක LX ට MY සමාන්තර වෙනවා. වේ. දැක්කද? ඒ කියන්නේ අපි හොයාගෙන යන්න ඕනේ. ඒකයි ශාස්ත්‍රය. right. හොඳයි දරුවනේ අපි බලමු දැන් ඒගොල්ලෝ දීලා තියෙනවා රූප සටහනක්. අපිට කියන්නේ QTA කෝණය සමානයි x නම්. මෙන්න මේ කෝණය අංශක x නම් ඒගොල්ලෝ අර අහන කෝණ x ඇසුරෙන් ලියන්නලු. x ඇසුරෙන්. ඒ කියන්නේ සංඛ්‍යාත්මක උත්තර නෙමෙයි x ඇසුරෙන් උත්තර ලියන්න. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් මේක නිරීක්ෂණය කරලා බලලා ඉමු නේද? හොඳයි මේක. මේක තියෙනවා කේන්ද්‍රයේ තියෙන හින්දා අපිට මේකේ පේනවා විස්කම්භයක් පේනවා. හැබැයි මේ විස්කම්භයෙන් පරිධිය ආපාතනය කරන අංශක 90 කෝණ නම් මේකේ නැහැ. හරිද? තව එකක් තියෙනවා මේක ලම්බයි. AB විස්කම්භයට මේක ලම්බයි. මෙතන 90 කෝණයක් තියෙනවා. විශේෂ තොරතුරු එච්චරයි නේද? හොඳයි අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. LRT කෝණයෙහි අගය x ඇසුරෙන්. LRT මෙන්න මේ කෝණය අපිට ඕනේ x ඇසුරෙන්. මේ කෝණය තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ඇතුලේ. එහෙම නැත්නම් මේ ත්‍රිකෝණය ඇතුලේ. දැන් මේ ත්‍රිකෝණය ගත්තොත් මෙතන 90 කෝණයක් තියෙනවා නේද? මේකත් 90නේ. ඉතින් මේක දන්නවනම් මේකමද? ඉතින් මේක දන්නව නේද? ප්‍රතිමුඛ කෝණ වලින් මේ පැත්ත x. අපි එහෙනම් ඉස්සෙල්ලම ප්‍රතිමුඛ කෝණ වලින් මේ කෝණය අපි ලියමු x කියලා. මේක අපි x කියලා හොයාගත්තා. LTR. LTR කෝණය සමානයි x. හේතුව ප්‍රතිමුඛ කෝණ. හරිද? මේක x. එහෙනම් ළමයි x ඇසුරින් ලියන්න තියෙන්නේ. ත්‍රිකෝණයක එක කෝණයක් 90යි, ඉතිරි කෝණ දෙකේ එකතු 90යි. එහෙනම් එකක් x නම් අනිත් එක අනිවාර්යෙන් 90 ඍණ x. මේ කෝණය ඇවිල්ලා 90 ඍණ x. ඒ 90ක් අයින් කරාම තව 90 නිතුරු 180න් 90ක් අයින් කරාම ඒ 90න් මේක x නම් මේක 90 ඍණ x. එහෙනම් උත්තරය ආව නේද? එම නිසා LRT කෝණය සමානයි අංශක 90 ඍණ x. ඔන්න ඒක උත්තරයක් ආවා. ත්‍රිකෝණයේ කෝණ එකතුවෙන් තමයි අපි ඒක ගත්තේ. ඊළඟට අපෙන් අහනවා මොකද්ද? OPQ කෝණය. OPQ. අයිනම් මට දැන් යා කරගන්න වෙනවා. OPQ කෝණය හදා ගන්න නම් මේ ඕනේ මේ අකුර O. දැන් මම OPQ කෝණය හදා ගන්න නම් මට මේක යා කරගන්න වෙනවා. මෙන්න මේ OPQ මෙන්න මේ කෝණය තමයි අපෙන් අහන්නේ x ඇසුරෙන්. දැන් කොහොමද කරන්නේ? මේ කෝණය තියෙන්නේ මෙතන මේක ආරයක් නේද? ඒ ආරයයි මේ ජායයි අතර ආරයයි ජායයි අතර කෝණයක් තමයි අපෙන් අහන්නේ. ඉතින් දැන් මොකද කරන්නේ අපි? මේකෙදි ළමයි මෙතන මේ කෝණය මේ අහන්නේ අපි මේ ආරේ අපිට අනිවාර්යෙන් යා කරගෙන බලමු.
ඔය ආරේ දැන් අරයන් දෙකක් තියෙනව නේද? ඔය අරයන් දෙක දිගින් සමානයි නේද? මේ අරයන් දෙක දිගින් සමානයි. එතකොට දැන් මේ කෝණ දෙකක් දිගින් මේ කෝණ දෙකත් අගයන් සමාන වෙනවා. අයි පාද දෙක සමාන නම් සමද්විපාද ත්‍රිකෝණයක් නේ. දැන් මොනවද පේන්නේ? මෙතන කෝණය හොයාගත්තොත් x ඇසුරෙන් මේක කියන්න පුළුවන්. ඇයි මේ කෝණ දෙකත් සමාන නේද? මට කියන්නේ මේ කෝණය කියන්න පුළුවන් ද ඔයගොල්ලන්ට? මේ මෙතන මේ තියෙන මෙන්න මේ කෝණය. මට කියන්න මේ කෝණය පරිධිය මත මේ කේන්ද්‍රය මත ආපාතනය වන මේ කෝණය තියෙන්නේ මොන ජායෙන්ද ආපාතනය වෙන්නේ? එහෙනම් මේ ඉරේ කෙලවර P මේ ඉරේ කෙලවර Q. PQ ජායෙන් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය සම්බන්ධයක් ඔයගොල්ලෝ දැන් දන්නවා ඇති නේද? මම අර 41 වෙනි වීඩියෝවෙන් වෘත්ත චතුරස්‍ර පිළිබඳව කිව්වා. ඒ පාඩමේදී අනිත් ක්‍රමයන් සියල්ල මතක් කරා මම. මේ බලන්න මේ ජායෙන් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය මේ PQ ජායෙන් පරිධිය මත ආපාතනය කරන කෝණය. එහෙනම් මේ දෙක අතර සම්බන්ධය මොකද්ද? මේක වගේ දෙගුණයක් වෙනවා මේක. තේරුණාද? PQ වලින් පරිධිය ආපාතනය කරන්නේ අනුවරිණ x. එහෙනම් PQ වලින් කේන්ද්‍රය මත ආපාතනය කරන්නේ අනුවරිණ x වගේ දෙගුණයක්. අපි ඒක දැන් මෙතන ලියනවා. QOP කෝණය. QOP කෝණය සමානයි දෙගුණයක් අනුවරිණ x. අපි ඒක පොඩ්ඩක් සුළු කරමු. වරහන් ඉවත් කළොත් අංශක 180 ඍණ 2x. දෙකෙන් ගුණ කරා. හරි. අන්න දැන් අපි මේ කෝණය හොයාගත්තා. 180 ඍණ 2x කියලා. මේක ඕන නම් අපි මෙතන පොඩි ලියාගමු 180 ඍණ 2x. මේ කෝණය. දැන් මේ පාද දෙක සමානින්ද මේ කෝණ දෙක සමානයිනේ. එහෙනම් මට ඕනේ මේ කෝණෙනේ. එහෙනම් මම මේ කෝණය හොයන්න මොකද කරන්නේ? මේ ත්‍රිකෝණයේ කෝණ එකතුව 180යි. ඒ අංශක 180න් මෙන්න මේක අපි දැන් හොයාගත්තු 180 ඍණ 2x අඩු කරලා සමාන කොටස් දෙකකට බෙදා ගන්නයි යන්නේ. එතකොට මේ කෝණය ලැබෙනවා. එහෙනම් අපි OPQ කෝණය දැන් හොයමු. OPQ කෝණය සමාන වෙනවා ත්‍රිකෝණයේ කෝණ එකතු 180යි. එහෙනම් 180න් මම අඩු කරනවා මෙන්න මේ කෝණය 180 ඍණ 2x. අඩු කරලා මම සමාන කොටස් දෙකකට බෙදා ගන්නවා. දැන් පොඩ්ඩක් සුළු කරලා බලමුනේ. මෙතන 180යි. මෙතන ඍණ 180යි. මෙතන ඍණයි ධන 2x. මේ ඍණ 180යි ධන 180යි කැපිලා ගියාම අපිට එනවා 2x බෙදීම 2 කියලා. ඒ කියන්නේ x කියලා එනවා. ඒ කියන්නේ මේක x. මේකත් එතකොට x වෙනවනේ. මේකත් x වෙනවා මේකත් x වෙනවා. හරිද? right. ඊළඟට අවසානයේට අහනවා QTOP වෘත්ත චතුරස්‍රයක් බව. හොඳට බලන්න QTOP කියන්නේ කොයිකද? QTOP මෙන්න මෙතන මෙන්න මේක. QTOP මෙන්න මේ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්නන්න. ඔන්නේ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් කියලා. ඔප්පු කරන්න පුළුවන්ද? ලේසිද? අමාරුද? ලියන්න ගොඩක් දේවල් දීයේද? නැහැ නේද? දැන් අපි අර හොයාගන්න තොරතුරු මම කිව්වනේ ඔයගොල්ලන්ට මේකට තැම්පත් කරන්න කියලා. මම දැන් තැම්පත් කරලා තියෙන්නේ. මට නම් පේනවා තැම්පත් කරපු හින්දා මේ බලන්නකො මෙතනත් x මෙතනත් x. මේ චතුරස්‍රයේ බාහිර කෝණය x අභ්‍යන්තර සම්මුඛ කෝණයත් x. එහෙනම් බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නිසා මේක වෘත්ත චතුරස්‍රයක්. බලන්නකො මේ පේනවද? right ලියනවා ATQ කෝණය සමානයි මොකද්ද මේ OPQ කෝණයට. ඒ දෙකම x කියලා අපි දැන් ඔප්පු කරලා තියෙන්නේ. එහෙමනම් එම නිසා අපි ලියනවා බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සම්මුඛ කෝණයට සමාන නිසා
මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නිසා මේක වෘත්ත චතුරස්‍රයක් QTOP වෘත්ත චතුරස්‍රයකි. QTOP වෘත්ත චතුරස්‍රයකි. ඉතින් ළමයි ඔයගලන්ට දැන් තේරෙනවද මේ රූපය දිහා බලාගෙන ඒකේ තියෙන තොරතුරු වලින් තමයි අපිට මේක කරන්න වෙන්නේ. පොඩ්ඩක් ලියන්න වෙනවා. ජ්‍යාමිතිය අමාරු නෑ. මේකට ආසාවක් ඇති කරගන්න. ජ්‍යාමිතියෙන් තමයි ලකුණු ගන්න ලේසිම. මොකද අපි ලියන හැම තොරතුරකටම අපිට ලකුණු දෙනවා. ඔය විභාගෙදිත් එහෙමයි. අපිට කියනවා අපි උත්තර පත්‍ර බලන හින්දා දන්නේ අපිට කියනවා ජ්‍යාමිතිය විශේෂයෙන්ම ඔක්කොම ලියලා තියෙන හැම කාරණයක්ම හරියට කියවලා බලන්න ළමයා ලියලා තියෙන ඒ තැන් වලට ලකුණු දෙන්න කියලා. right. එසේනම් දරුවනේ අද දවසේ මම වෘත්ත චතුරස්‍ර පිළිබඳව ගොඩක් දේවල් සාකච්ඡා කරා. ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාගෙට ඊටාත්ම ටාගට්ම වෙයි කියලා හිතන ප්‍රශ්න ටිකක් තමයි අද සාකච්ඡා කරේ. මේක බොහොම සියුම්ම ඔයගොල්ලෝ හොඳට බලන්න මේ ප්‍රශ්න ටික දිහා. ඔයගොල්ලන්ට කිසිම අපහසුාවක් නැතුව වෘත්ත ක්‍රමයන් ගොඩක් අද මතක් වුණා. අපි නිකන් මතක් කරොත් ඉක්මනට වෘත්ත චතුරස්‍ර වල ක්‍රමයන් දෙකක් මතක් වුණා. සම්මුඛ කෝණ දෙක එකතු කරාම අංශක 180 බවත් බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වන බවත්. තව අපිට ඕන වුණා අර්ධ වෘත්තයේ කෝණයේ අංශක 90යි කියන එක. තවත් ඕන වුණා මොකද්ද? එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියන එක. තවත් ඕන වුණා මොකද්ද? ඡායක් මගින් පරිධිය වගේ දෙගුණයක් කේන්ද්‍රයේදී ආපාතනය කරනවා කියන එක. මමත් මේ රූපසටහන් හිතේ මවාගෙන තමයි මේ කියන්නේ, කටපාඩම් කරලා නෙමෙයි. අන්න ඒ தത്വයට ඕගොල්ලොත්පත් වෙන්න. මගේ 41 වෙනි වීඩියෝ නැවත බලන්න අමතක නම් ඒකේ මම ප්‍රමේයන් ටික ලස්සනට ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා වෘත්ත චතුරස්‍ර පාඩම උගන්වන්නට කලින්. එහෙමනම් මාගේ සිසිර ඇකඩමි YouTube education channel එකට අලුතින් සම්බන්ධ වෙලා ඉන්න කවුරු හරි ඉන්නවා නම් මතක ඇතුව subscribe කරන්න, bell icon එකට all දෙන්න. ඔයගොල්ලන්ගේ නෑදෑ හිත මිතුරන්, යාළු මිත්‍රාදීන්, ඔයගොල්ලන් පාසල යන දරුවන් හඳුනන අය ඉන්නවනම් ඒ සියලු දෙනාටම මගේ YouTube channel එකේ link එක ලබා දෙන්න. ඔයගොල්ලෝ ලෝභ වෙන්න එපා. තේරුණාද? ඒගොල්ලෝ ඉගෙන ගත්තොත් ඒකේ පින ඕගොල්ලන්ටත් ලැබෙනවා. අන්න ඒකයි මම ඕගොල්ලන්ට නොමිලේ මේ අධ්‍යාපනය දෙන්නේ. ඉතින් ඒකත් ඕගොල්ලොත් නොමිලේ ඒගොල්ලන්ට මේ ලින්ක් එක ලබා දෙන්න. එහෙමනම් සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම ඕගොල්ලන්ගෙන් අද දවසේ සමුගන්නවා. සියලු දෙනාටම ආයුබෝවන්, වාසනාවන්.